අපේ සාකච්ඡාව අපිට වැරදුනේ කොතනද කියන කාරණය පිළිබඳව අපි මීට කලිනුත් අවස්ථා කීපයකදීම මේ මැදිරියේ සිට විවිධ ශ්‍රේෂ්ඨවල විද්වතුන් ආචාර්ය මහාචාර්යවරුන් සමග සාකච්ඡා කළා මේ කාර්යය සම්බන්ධයෙන්. ඔවුන්ගේ අදහස් මම හිතන්නේ අපිට ඊටාම වැදගත්. අපි පිළිගන්නවා අපිට බරපතල වැරදීමක් සිදු වෙලා තිබෙනවා. අපිට සාකච්ඡාවලදී දැනෙනවා එහි වගඋත්තරකරුවන් කවුද යන්න කාරණය. ඒ වගේම අපි මේ අර්බුදයෙන් මිදෙන්නට නම් අපි කවර විසඳුමක් අනුගමනය කළ යුතු කාරණාත් අපි සාකච්ඡා කළ යුතු තිබෙනවා. අද අපේ සාකච්ඡාවට අපි සම්බන්ධ වෙන්නේ වරලත් ගණකාධිකාරී ප්‍රශාන්ත අබේකෝන් මැතිතුමා. අපි එතුමා ඉතාම ගෞරවයෙන් සහ භක්තියෙන් පිළිගන්නවා. අයබෝවන්. ප්‍රශාන්ත, මම හිතන්නේ ඔබ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇති මුල්‍ය ශේෂ සම්බන්ධයෙන් කටයුතු කරන කෙනෙක්. පළමුවෙන්ම මම කැමති ඔබ පිළිබඳව ඔබ හඳුන්වනවා නම් කොහොමද ඔබ ඒක කරන්නේ? මම ප්‍රශාන්ත අබේකෝන් වරලත් ගණකාධිකාරීවරයෙක්. මුලින්ම මම සතුටු වෙනවා මෙම සාකච්ඡාවට පැමිණෙන්න කියලා ආරාධනා කිරීම ගැන. එතකොට ඔබ ඉල්ලා සිටි පරිදි මම ගැන පොඩි හැඳින්වීමක් කරොත්, මම ඉස්සෙල්ලා කිව්වා වගේ වරලත් ගණකාධිකාරීවරයෙක්. වරලත් ගණකාධිකාරීවරයෙක් විදිහට මම පෞද්ගලික අංශය තමයි මේ දක්වාම කටයුතු කරලා තියෙන්නේ. ඒ අවස්ථාවවලදී මේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ උපදේශන කටයුතු වලට මට සම්බන්ධ වෙන්න ලැබුණා 2007-2008 වගේ කාලෙදී ලංකාවේ යම් යම් අමාත්‍යාංශවල ඒ හා සම්බන්ධව කටයුතු කරන ව්‍යාපෘති තිබුණා. ඒ ව්‍යාපෘති වලට මම සම්බන්ධ වෙලා හිටියා. ඊට පස්සේ 2012 දී මට ආරාධනාවක් ලැබුණා මැලේසියාවේ රජයෙන් මැලේසියාවේ රාජ්‍ය අයවැය පිළිබඳව යම්කිසි වෙනස්කම් රාශියක් කරන්න උවමනා වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් උපදේශන සේවා සපයන්න ඉන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ තමයි මම මුලින්ම විදේශ රටක රාජ්‍ය මූල්‍ය පිළිබඳව කටයුතු කරන්න අවස්ථාවක් ලැබිලා අවුරුදු 2කමාරක් වගේ කාලයක් එහි මූල්‍ය නැත්නම් මුදල් අමාත්‍යාංශත් එක්ක මම වැඩ කළා. ඊට පස්සේ වරින් වර වෙන රටවල් පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, වියට්නාමය වගේ රටවල් වල වරින් වර ගිහිල්ලා සේවය කරලා තිනවා. අවසාන වතාවට මම එහෙම සේවය කරේ සිම්බාබ්වේ රජයට. ඒත් අර මූල්‍ය අංශයේ යම් යම් රිෆෝම්ස් නැත්තම් ප්‍රතිව්‍යුහගත කිරීම වගේ දේවල් වලට තමයි සම්බන්ධ වුණේ අවසාන වශයෙන්. ප්‍රශාන්ත, මේ අපි සාකච්ඡාවේදී මම හිතන්නේ අපේ සඳ ටීවී ප්‍රේක්ෂකයෝ දැනගන්න කැමති වෙයි ඔබේ ගම් පළාත ඔබේ. මම ඉපදුනේ කොළඹ. නමුත් මම හැදුනේ වැඩුනේ මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර කියන ගමේ. මම මුලින් මෙහි නිශ්ශංක මහාවිද්‍යාලයට තමයි පාසල් ගියේ. එහෙන් මට ඊට පසුව මම බණ්ඩාරල ධර්මාශෝක විද්‍යාලයටත්, ඊට පස්සේ බණ්ඩාරල මධ්‍යම මහාවිද්‍යාලයටත් පාසල් ගියා. ඊට පස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට උපාධිය හදාරන්න මම කොළඹ ආවා. එදා පටන් උපාධියත් සමඟ වරලත් ගණකාධිකාරී ආයතනයේ විභාගත් කරපු නිසා අද වෙන විට මම වරලත් ගණකාධිකාරීවරයෙක් වශයෙන් තමයි කටයුතු කරන්නේ. ප්‍රශාන්ත, ඔබයි මයි මේ කතා කරන වෙලාව වන විට අපි රටක් විදියට දරුණු අර්බුදයක ඉන්නේ. ඒ වගේම මේ රටේ තරුණ පරපුර විශාල අතෘප්තියක් සහ අසහනයක් ඇතිව අරගලකාරී මාවතකට යොමු වෙලා ඉන්නේ. ඒ වගේම ඒ දරුවන්ගේ වැඩිහිටියන් ඔවුන් තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ කොහොමද? ඔවුන් තමන්ගේ දරුවන්ට පෝෂණය ලබා දෙන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් විශාල පීඩනයකට ලක් වෙලා ඒ සම්බන්ධයෙන් අද අසරණ වෙච්ච තැනක තමයි ඉන්නේ. විශාල පීඩනයකින් තමයි මේ රටේ සියලු දෙනාම ජීවත් වෙන්නේ.
මේ කාරණය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා විවිධ අය සමග. මම කැමති ඔබෙන් දැනගන්න මේ ආර්ථික ප්‍රශ්නයක්ද මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්ද? මේ තත්ත්වයට එන්නට අපේ රට කුමනාකාර වැරදි තීරණ අරන් තියෙනවද දේශපාලඥයෙක් කියන කාරණය සම්බන්ධයෙන් ඔබේ අදහස් විවෘතව අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මම මුලින්ම දකිනවා මේ රටේ මේ අවස්ථාව වෙනකොට මූල්‍ය අර්බුදයක් තියෙනවා. නමුත් මේ මූල්‍ය අර්බුදයට හේතු වුණේ ඇත්තටම දේශපාලන අර්බුදයක්. දේශපාලන අර්බුදයක් කියලා මම කියන්නේ රටක් පාලනය කිරීමනේ දේශපාලනය කියන්නේ හරි මගට යන විදිහට සංවර්ධනය වෙන විදිහට රටක් පාලනය කරන්න ඕන. එතකොට මේ පාලනය කරපු අය මේ දක්වා අවුරුද්දක් දෙකක් නෙවෙයි සෑහෙන කාලයක් තිස්සේ විශේෂයෙන්ම පහුගිය දශක දෙක ගත්තොත් ඒ දේශපාලන අර්බුදය විසින් නිර්මාණය වූ ආර්ථික අර්බුදයක් තමයි අපිට අද මුහුණ දෙන්න ලැබිලා තියෙන්නේ. ඉතින් අද ආර්ථික අර්බුදයක් එක්කම මතුවලා තියෙනවා තවත් දේශපාලන අර්බුදයක්. මොකද ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ගැනීමට අපහසු වූ නිසා ඔබ සඳහන් කළා වගේ අරගලයක් දැන් දියත් වෙලා තියෙනවා. අරගලෙන් කියන්නේ මේ දේශපාලන අර්බුදය විසඳන්න කියලා. ඒක නිසාම මට හිතෙනවා මම දකිනවා මේ දේශපාලන සහ ආර්ථික අර්බුද දෙකෙන් එහාට ගිය සමාජීය අර්බුදයක් කරා අපි ළඟා වෙමින් තියෙනවා. ඉතින් මේ සඳහා කරුණු කාරණා රාශියක් ගෙනහැර දක්වන්න පුළුවන්. අපි ඉතින් එක එක සාකච්ඡා කරමු. මුලින්ම මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ දකින පළවෙනිම හේතු කාරණාව තමයි ශ්‍රී ලංකාවේ නායකත්වය පිළිබඳව තියෙන කාරණේ. මට දැනෙන ආකාරයට සහ විශ්ලේෂණය කරොත් පෙනෙන ආකාරයට රටේ දේශපාලන නායකයෝ හිටියා වුණත් රටට ගැළපෙන නායකත්වයක් අපිට හොයාගන්න පුළුවන් වෙලා නැහැ. මම එහෙම කියන්නේ හරි නායකයෙක් හිටියා නම් ඒ නායකයා තුල තිබිය යුතු ගුණාංග. උදාහරණයක් විදිහට සමස්ත රටක් යම්කිසි ඉලක්කයක් කරා යොමු කිරීමේ හැකියාව. ඒ ජනතාව පිළිබඳ සංවේදීතාවය. සහ මේ කරුණු කාරණාවලට යෙදෙනකොට මූල්‍ය කළමනාකරණයත් සමග රාජ්‍ය මූල්‍ය කළමනාකරණයත් සමග තීරණ ගැනීමට තියෙන දක්ෂතාවය මං හිතනවා හිටපු නායකයන් ළඟ තිබුණ නැති ගුණාංග කියලා. එතකොට ප්‍රධාන වශයෙන් මම අඳුනගන්න එක කාරණයක් තමයි මේ ශ්‍රී ලංකාවේ නායකත්වයක් බිහි වෙලා තිබුණාට ඒ නායකයන් තුල කළමනාකාරීත්ව ගුණාංග වලින් සම්පූර්ණ වෙලා තිබුණ නැහැ කියන අදහස් තමයි මට පෙනෙන්නේ. දැන් ඔබ ඔබේ ශ්‍රේෂ්ඨ මූල්‍ය ශ්‍රේෂ්ඨය ඔබ විශේෂයෙන්ම මූල්‍ය කටයුතුවලදී තිබිය යුතු විනෝදභාවය සම්බන්ධයෙන් ඔබ දැනුවත් භාවයෙන් කටයුතු කරන්නේ. මේ වෙලාවේ අපේ රටේ අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබෙන ජාත්‍යන්තර සංවිධාන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව ඒ වගේම විවිධ රටවල් වලින් පවා මතු කරන කාරණයක් තමයි අපිට මේ අර්බුදයට හේතුව වැරදි මුල්ලේ කළමනාකරණය කියන එක. වැරදි රාජ්‍ය පාලනයේ විපාකයක් තමයි අපිට මේ අද මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ. ඔබ මේක සම්බන්ධයෙන් යම්කිසි අධ්‍යයනයක් කරලා තිබෙනවද? දැනුවත්භාවයක් තිබෙනවද අපිට පැහැදිලි කිරීමක් කරන්න මේ කාරණය? ඔව්. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව හෝ ප්‍රකාශ කරන ලද ඒ අදහස පිළිබඳව මම එකඟ වෙනවා. එකඟ වෙන්න හේතුව තමයි අපි මූල්‍ය ශාස්ත්‍රයේ ඉන්න වෘත්තිකයන් විදිහට අපිට මේ රට පිළිබඳව රටේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව ප්‍රධාන ගැටලු දෙකක් වර්ෂ ගණනාවක් තිස්සේ පෙනෙන්න තිබුණා. එකක් තමයි රාජ්‍ය අයවැයේ තිබූ හිඟය. අයවැය හිඟයක් ඇතුව තමයි මේ දක්වා මේ රට මේ අද දක්වා පවත්වගෙන ආවේ. එතකොට පවුලක් වුණත් ආදායමට වඩා හැමදාම වියදම් කරනවා නම්
ඒ පවුලට ඒ තත්ත්වයෙන්ම පවත්වාගෙන යෑමට නොහැකි වෙන අවස්ථාවක් එනවා. කාටවත් ඒක පොදුයි. ව්‍යාපාරටත් පොදුයි. එතකොට රටකට දැන් වෙලා තියෙන එක ප්‍රශ්නයක් තමයි ඒක. දෙවෙනි කාරණේ තමයි අපි මේ විශ්ලේෂණයේදී දැක්ක සහ පහුගිය වසර ගණනාව තුළදීම දැක්ක රටක් විදියට අපිට ඕන විදේශ විනිමය ප්‍රමාණය අපිට උපයා ගන්න බැරි වෙලා තියෙනවා. අපේ අවශ්‍යතා සඳහා විදේශ විනිමයෙන් කළ යුතු ගෙවීම් කරන්න පුළුවන් වන ප්‍රමාණය දක්වා. එතකොට අපි ආනයන සඳහා මුදල් ගෙවන්න ඕන ඩොලර් බිලියන 20ක් වගේ මුදලක් වාර්ෂිකව වැය වෙනවා. ඊට අමතරව ණය හා වාරික වර්ෂයෙන් වර්ෂයට වැඩි වෙලා ඇවිල්ලා අද වෙනකොට ඩොලර් බිලියන 5ක් 6ක් වගේ ගණනක් ණය පොලී සහ වාරික වශයෙන් ගෙවන්න සිදු වෙලා තියෙනවා. එතකොට රටක් විදිහට බිලියන 26ක ඩොලර් බිලියන 26ක ගෙවීම් කරන්න තියෙන අවස්ථාවක අපිට හොයාගන්න පුළුවන් උනේ අපනයන තුලින් බිලියන 10කුත් විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ විදිහට තවත් බිලියන 7කුත් නැත්නම් 6ක් 7ක් අතර වගේ ගණනකුත් සහ විදේශ සංචාරයින්ගෙන් අපිට ලැබෙන ආදායම තවත් රුපියල් ඩොලර් මිලියන 4ක් වගේ ගණනක්. එතකොට හැමදාම පහුගිය අවුරුදු ගණන තුලම බැලුවොත් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 4ක 5ක වෙනසක් අපි අත්විඳා. ඒක තමයි අපි ණය අරගෙන මේ දක්වා මේ ඒ වෙනස පවත්වාගෙන ආවේ. ඒ වෙනසට අපි පිළියමක් විදිහට ගත්තේ ණය ලබා ගැනීම. ඉතින් රාජ්‍යයේ වියදම් සඳහා ණය ගත්තා වගේම රටේ විදේශ වලින් ගෙවීම සඳහාත් මුදල් දිගටම ණය ගැනීම හැමදාම කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි දෙයක් නෙවෙයි. ණය ගැනීම සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කළාම මහා බැංකුව වර්තමාන අධිපතිවරයාත් ඒ වගේම මේ මුල්ලේ සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ප්‍රාමාණිකයන් දක්වන අදහසත් ගත්තාම ඔවුන් දක්වන අදහසක් තමයි ණය ගැනීම නෙවෙයි ප්‍රශ්නේ ණය නිසි කළමනාකරණයකින් වියදම් කිරීම. එතකොට දැන් අපි මේ අර්බුදයේ ඊටාම ආසන්නතම කාරණාවට ගියත් අපිට පේන්නේ අපි ණය අරන් තියෙනවා. හැබැයි මේ ණය වියදම් කරලා තියෙන්නේ අවශ්‍ය කාරණාවටද අනවශ්‍ය කාරණාවටද කියන කාරණේ තමයි තියෙන්නේ. එතකොට ණය ගැනීමට වඩා අපි දැන් මේකට හේතු වෙලා තිබෙන්නේ අපේ ණය වියදම් කිරීම සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද? ඒ අදහසත් ඊටාම වැදගත් සහ පිළිගන්න වෙන අදහසක්. මොකද අපි ණයක් ගත්තොත් පෞද්ගලිකව කෙනෙක් ණයක් ගත්තොත් අපි ගොඩක් වෙලාවට ඒ ණය ගන්නේ ඒ ණය තුලින් ලැබෙන ප්‍රතිලාභ බලලා. එතකොට ඒ ණය ගෙවීමේ හැකියාව බලලා. එතකොට ණය ගෙවීමේ හැකියාව මේ අවස්ථාවේ නොමැති වුණත් ඔබ ව්‍යාපෘතියකට ණය ගන්නේ නම් ඒ ව්‍යාපෘතිය තුලින් අපේක්ෂා කරන ආදායමෙන් අර ගෙවිය යුතු ණය වාරිකයේ සහ පොලිය ගෙවිය යුතුව හැකි වෙන්න ඕන. හැකිව තිබෙන්න ඕන. එතකොට අර හරි විදිහට මූල්‍ය කළමනාකරණයක් සහ සැලසුම්කරණයක් නොතිබෙන අවස්ථාවකදී අපි හුඟක් වෙලාවට බලන්නේ නැහැ මේ ව්‍යාපෘතියට ගන්න ණය තුලින් ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණවත් වෙනවද මේ ණය පොලිය සහ වාරිකය ගෙවන්න. එක පැත්තක්. දෙවෙනි කාරණේ තමයි අපි ගොඩක් වෙලාවට කතා කරන මේ දූෂණය සහ වංචාව නිසා ඇත්තටම ව්‍යාපෘති වලට ගත්ත මුදල් ඒ ව්‍යාපෘතියේ සැබෑ වියදමට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් අපි ණය විදිහට අරගෙන ඒක වියදම් කරලා තියෙනවා. එතකොට ඔබ දැන් ප්‍රශ්න කළා වගේ වියදම් පැත්ත. ඇත්තටම මේ වියදම් කරන කොටස ඇතුලේ ප්‍රධාන කොටස් දෙකක් ඇතුළත් වෙලා තියෙනවා. එකක් තමයි රාජ්‍ය යාන්ත්‍රණය තුල තියෙන අකාර්යක්ෂමතාවය වෙනුවෙන් ගෙවූ මුදල්. අපි ඩොලර් 10කට කරන්න පුළුවන් දෙයක් අපි ඩොලර් 15කින් කරනවා. ඒ වගේම ඩොලර් 15ක් ගෙවන අවස්ථාවේදී දූෂණය සහ වංචාව වෙනුවෙන් තවත් ඩොලර් 10ක් හෝ 15ක් එකතු කරනවා. එතකොට ඇත්තටම මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඕන අපිට ඩොලර්
10ක් කියමු. අපි ඩොලර් 30ක් ණයට ගන්නවා. එතකොට ඩොලර් 30ක ණය බරක් තියෙනවා. අපිට මේ ඩොලර් 10ක් වියදම් කරලා කරපු ව්‍යාපෘතියෙන් ගෙවන්න. තවත් පැත්තක් තමයි මේ ඇත්තටම කරපු ව්‍යාපෘති වලින් එහෙම ප්‍රතිලාභයක් තිබ්බද කියලා. එහෙම නොතිබෙන වෙලාවක සමස්තයක් විදිහට ගත්තොත් ඒ සම්පූර්ණ ණය ප්‍රමාණයම අපිට අලාභයක් නැත්තම් නැතිවීමක් නැත්තම් වියදමක් විදිහට තමයි ගන්න වෙන්නේ. උදාහරණයක් විදිහට මේ අපි කොළඹ තියෙන නෙළුම් කුළුණ ගත්තොත් අද වනතුරු අපිට එයින් ආදායමක් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඒ වෙනුවෙන් වියදම් කළ සියලුම මුදල ජාතියක් විදිහට ගත්තොත් බැලුවොත් වියදමක් මිස ආයෝජනයක් නොවුනා හා සමාන තත්ත්වයකට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබතුමා ඊටම පැහැදිලිව ප්‍රකාශ කළා මේ ණය අරන් තිබෙනවා. හැබැයි මේ ණය වියදම් කරලා තියෙන්නේ එක්කෝ ප්‍රතිලාභයක් නැති තැනකට. එහෙම නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට වඩා නාස්තිය සහ දූෂණයත් ආකර්ෂණවත් වෙනුනොත් මේ ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා. එතකොට දැන් මේකේ අපිට පැහැදිලිව වගඋත්තරකාරයෙක් ඉන්නවා. මේ අර්බුදයේ වගඋත්තරකාරයෙක් ඉන්නවා. දැන් මේ සිස්ටම් එක ඇතුලේ මේ අයට දඬුවමක් නැහැ. මේක දිගින් දිගටම ආපු චක්‍රයක් වගේ දෙයක්. ඒක දඬුවමක් නැහැ. ඉතින් අපි කොහොමද මේක නවත්තන්නේ? ඒක නවත්වන්න ගත යුතු ප්‍රධාන කාරණා කීපයක් අපිට අඳුන ගන්න පුළුවන්. එහෙම වෙන්න එක හේතුවක් තමයි අපේ විධායකය නීතියෙන් ඉහළ සිටීම. ඒ රාජ්‍ය තන්ත්‍ර කාලය තුලදී ඒ බලයේ ඉන්න පුද්ගලයා විසින් ගන්නා ලද තීරණ සඳහා නීතිමය මාර්ගයෙන් කටයුතු කරන්න බෑ. එතකොට එක පුද්ගලෙක් එහෙම ඉන්නකොට ඒ తত্ত্বය පාර්ලිමේන්තුව තුළටත් එයින් අනිකුත් තත්ත්වයන්ටත් ඒක ගලාගෙන යනවා. දැන් අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන්, දකින්න පුළුවන් රට පාරවල් වල මේ മന്ത്രിවරු එහෙම කොහොමද ගමන් බිමන් ගියේ කියලා. එතකොට කිසිම නීතිය පිළිබඳව අවධානයක් හෝ අනුගත වීමක් අපි දකින්නේ නැහැ. ඒ අර මුලින්ම අපි ඒගොල්ලොන්ට නීතියේ මුක්තිය ලබා දීලා තියෙනවා. එතකොට ඔබ කිව්වා වගේ නීතියේ මාර්ගයෙන් කටයුතු කරන්න අමාරුයි. එතකොට ඒගොල්ලෝ දන්නවා මේ නීතිමය මාර්ගයෙන් ගන්න පුළුවන් පියවර සීමා සහිතයි කියලා. ඒ තුලින්ම කරපු අනිත් කරුණ තමයි අපිට අඳුන ගන්න පුළුවන්. දැන් ඔබතුමා කිව්වා වගේ නීතිමය මාර්ගවලට යනකොට අපි යන්නේ අන්තිමට කියලා නතර වෙන අධිකරණයෙන්. අධිකරණය පවා දේශපාලනීකරණය මගින් යම්කිසි තැනකට ගෙනල්ලා තියෙනවා අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න බැරි වෙන විදිහට කටයුතු කරන්න මේ රාජ්‍ය තන්ත්‍රයේ ඉන්න අය පෙළඹිලා තියෙනවා. ඒක නිසාත් අපිට වැඩිකාරයෙක් හමු වුණා වුණත් අධිකරණයෙන් ලැබිය යුතු ඒ ස්වාධීන මේ අධිකරණ ප්‍රවේශය ගන්න පුළුවන් වුණාද කියන එක අපිට ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ප්‍රශාන්ත මේක පැහැදිලිවම තක්කඩිකමක් සහ වංචාවක්. හැබැයි ඔවුන් මේ තක්කඩිකම සහ වංචාව කරන්නෙම ඊටාම සූක්ෂම විදියට සියලු යාන්ත්‍රණයන් මේකට අනුගත කරලා. ඒ කියන්නේ එළිනො වෙන්න දඬුවමක් ලබා දෙන්න බැරි විදියට. එතකොට දැන් අපේ රටේ මැතිවරණවලදී අපි ආණ්ඩු වෙනස් කරනවා. දැන් මෑතක ඉඳලා ආණ්ඩු වෙනස් කිරීමේදී එක සටන් පාඨයක් තමයි මේ දූෂණය සහ අකාර්යතාවයට විරුද්ධව තමයි අපි මේ අලුත් ආණ්ඩුව එන්නේ කියලා. හැබැයි අලුත් ආණ්ඩුව ආවත් මේ අර කියන විදිහට මේක කෙරෙන්නේ නැහැ. ඊළඟට උදාහරණයක් විදිහට යහපාලන ආණ්ඩුව ආවේ රාජපක්ෂවරුන්ගේ මහා පරිමාණ හොරකම් සහ වංචාවන් දූෂණ ගැන කියලා. ඔවුන්ට ජයග්‍රහණ ලැබුණා. ඔවුන් ආණ්ඩු බලය පත් කළා. හැබැයි ඔවුන්ට වැඩි කාල නොආ එනවා මේ මහ බැංකු චෝදනාව. දැන් මේ සියල්ලක්ම
දෙස බලාගෙන හිටපු මේ වත්මන් පරපුර තරුණයන් අරගලයකට යොමු වෙලා තියෙනවා. එහි ඉතා ඛේදජනක ප්‍රතිඵල අපිට දක්නට ලැබුණා. සමහරට තව ඉදිරියට ඊට වඩා කනගාටුදායක අවස්ථාවකට අපිට මුහුණ පාන්නට සිද්ධ වෙයි. නමුත් අපිට තේරෙනවා මේවාට වගකියයුත්තන් තාමත් තමගේ හෘද සාක්ෂිය එක්ක ගනුදෙනු කර බවක් පේන්නේ නැහැ. එතකොට අපි කොහොමද රටක් විදියට මේකෙන් ගැලවෙන්නේ? හරිද? මේ මුල්‍ය විනය සම්බන්ධයෙන් අවධානයක් නැතිව. මේකෙන් ගැලවෙන්නත් අපිට ගත යුතු ක්‍රියාමාර්ග කීපයක් සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි අර නීතියේ මුක්තිය අවලංගු කරන්නේ කෙසේද? ඒක නිසාම වෙන්න ඇති මේ තරුණ ප්‍රජාව අද තරුණියන් ඉල්ලා සිටින්නේ මේ 20 වන සංශෝධනය වහාම අවලංගු කරන්න. අවලංගු කරලා 19 වෙනි සංශෝධනයවත් අඩුම ගණනේ ගේන්න. ඒ තුලින් අර තියෙන බලතල යම් තාක් දුරකට අඩු වෙනවා සහ ස්වාධීන කොමිෂන් සභාව විසින් යම් කිසි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරනවා. දෙවෙනි එක තමයි අපිට මේ මුදල් රෙගුලාසි සහ මූල්‍ය නැත්තම් රාජ්‍ය මූල්‍ය පරිපාලනය කළමනාකරණය පිළිබඳව යම් වැටකඩලු අපිට නිර්මාණය කරන්න වෙනවා. දැන් ලංකාවේ නැති වෙනත් රටවල් වල අයවැය නිර්මාණය කරන නැත්තම් සකසන ක්‍රමවේදය තමයි ප්‍රතිඵල පාදක කරගත් අයවැය ක්‍රමය. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට අපි කියනවා අපි දකිනවා පාර්ලිමේන්තුවට තමයි රාජ්‍ය මූල්‍ය පිළිබඳව බලතල තියෙන්නේ. ඒකෙන් කොටසක් අද ජනාධිපතිතුමා දීලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යවස්ථාවේ මම ඉන්න පුද්ගලයා නෙමෙයි මේ කියන්නේ. ඒ නිලයට. එතකොට ඒ වගේ පාර්ලිමේන්තුවකට ගිහිල්ලා අපි උදාහරණයක් විදිහට අයවැය මගින් මුදල් වෙන් කරනකොට ඒ මුදල් වෙන් කරන්නේ මෙන්න මේ ප්‍රතිඵල ළඟා කර ගැනීම සහ ජනතාවට ඒ ප්‍රතිඵල ලබා දීම සඳහා කියලා එකඟතාවයක් ගන්නවා. එකඟතාවයකට එනවා. එහෙම එකඟතාවයකට එන තත්ත්වයක් ලංකාවේ නැහැ. ලංකාවේ අයවැය සකසන්නේ සහ අයවැය විවාදයේදී කතා කරන්නේ ඇති සේවක පිරිසට මුදල් ගෙවන්න ඕන, ඇති ගොඩනැගිලි පවත්වාගෙන යන්න ඕන, නඩත්තු කරන්න ඕන, වාහන දුවන්න ඕන, ඒවා නඩත්තු කරන්න ඕන, තෙල් ගහන්න ඕන, ඒ වගේ වියදම් කළ යුතු අයිතමයන් වලට කොච්චරක් ඕනද සහ කිසිම ඇමතිවරයෙක් සතුටු වෙන්නේ නැහැ ඒ මුදල ප්‍රමාණවත් කියලා. නමුත් එහෙම විවාද කරලා ගන්න මුදල මොන වගේ ප්‍රතිඵලයක් ජනතාවට ලබා දීම සඳහාද මේ ගන්න කියන එක පිළිබඳව කිසිම අවබෝධයක් මේ දක්වා මේ රටේ නැහැ. එතකොට අපි සරල විදිහට ගත්තොත් දකින දේ තමයි ඔබතුමා ඇමතිවරයෙක් නම් පාර්ලිමේන්තුව විසින් එන්වලප් එකක් දෙනවා මුදල් ප්‍රමාණයක් දීලා ඒකෙන් කුමක් කළ යුතුද මොන වගේ ප්‍රතිඵලද ලබා දී යුත්තේ රටට කියන එක පිළිබඳව ඇහිීමක් වගවීමක් දැනුම් දීමක් සඳහන් කිරීමක් නැතුව පසුවිවරමක් නැහැ. ඒ වියදම පසුවිමරමටම ඉස්සෙල්ලා මේ සඳහායි ඔබට මුදල් දෙන්නේ කියලා කාරණේ පිළිබඳව අපි එකඟතාවයකට එන්න ඕන. අන්න ඒ එකඟතාවය තමයි වෙනත් රටවල් වල පාර්ලිමේන්තු වල විවාදයට භාජනය කරන්නේ. මේසා මුදල් ප්‍රමාණයක් ලබා දෙන විටදී උදාහරණයක් විදිහට අපි බලමු අධ්‍යාපන ශාස්ත්‍රයේ ළමයින්ට ලැබෙන අධ්‍යාපනය කෙබඳු දෙයක් විය යුතුද? සෞඛ්‍ය පැත්තෙන් නම් රටේ මුදු ජනතාවට ලැබෙන සෞඛ්‍ය සේවාවන් මොන වගේ දෙයක් විය යුතුද කියන එක තමයි විවාද කරන්නේ. එහෙම විවාදයක් ලංකාවේ මේ දක්වා කිසිම අමාත්‍යාංශයකින් කිසිම අයවැය විවාදයකදී සිදු වෙලා නැහැ. ඒක තමයි අනිත් කාරණේ අපි විසින් බොහොම පහසුවෙන්ම අමතක කරපු පැත්ත. අර නීතියේ පිළිසරණ සහ මුදල් දීමේදී ඒ අවස්ථාවේදී ගන්න වගවීම
නැති නිසා අපි අර මුදල් අවභාවිතාව පිළිබඳව ගන්න ඕන කරුණු කාරණා අරගෙන නැහැ. ඉතින් නිකන් එන්වලප් එකක් දුන්නා හා සමානයි. එතකොට ඉතින් ඒක අපතෑම තමයි වෙන්නේ. ඔව් දැන් ඉතාලම පැහැදිලි මේ අර්බුදයට කොහොමද මේ පාදක වෙන්නේ කියලා මේ මුල්‍ය සම්බන්ධයෙන් වගකීම් විරහිත කටයුතු කිරීම පිළිබඳව. දැන් මම නැවත වතාවක් ඔබෙන් දැනගන්නට කැමති ඔබේ මුල් ප්‍රවේශයේදී ඔබ සඳහන් කළා ඔබ සිම්බාබ්වේ රටත් එක්ක මේ යම් රාජකාරීමය අත්දැකීම් තිබෙනවා කියලා. දැන් අපි සිම්බාබ්වේ කතන්දරෙත් මම කැමති දැනගන්න මේ රටක් බංකොලොත් වෙනවා කියලා කොහොමද බංකොලොත් වෙච්ච තත්ත්වයට පත් වුණා කියලා අපි ඒක නිර්ණායකයක් විදිහට කොහොමද කියන්නේ? ඔව්. දැන් අපි ලංකාවේ තත්ත්වය ගත්තොත් අපි ගොඩක් දෙනෙක් අද කියනවා ලංකාව බංකොලොත් කියලා අර ණය සහ ණය පොලි නොගවීමේ තීරණයට ආපු නිසා. ඒක එක පැත්තක්. ඕනම ව්‍යාපාරයක් හෝ පුද්ගලයෙක් ණය ගෙවීමේ නොහැකියාව කියන තැනට ආවොත් මුලින්ම මතු කරන කාරණය තමයි බංකොලොත්ද කියන එක. නමුත් ණය පොලි සහ ණයවාරික නොගෙව්වා කියන එකින්ම අදහස් වෙන්නේ බංකොලොත් කියලා. නමුත් සිම්බාබ්වේ ඔබතුමා සඳහන් කර නිසා මම ගත්තොත් මට මේ ඒ ව්‍යාපෘතියට සම්බන්ධ වෙන්න හැකියාව තිබුණ නිසා මම අවුරුදු දෙකමාරක් විතර එහි ගත කළා. දිගටම නෙමෙයි වරින් වර මාස දෙකමාර එකමාර වගේ කොටස් විදිහට මම එතකොට මම එහි ජීවිකාව පිළිබඳව අත්විඳා. එතකොට ඒ ජීවිකාව තමයි අපි මේ දකිනවා වගේ ගෑස්, ඉන්ධන, බේතෙත්, ආහාර නැතිකම. සහ මුදලේ අගය සීග්‍රයෙන් පහළ බහිනවා. මට පෙන්වන්න පුළුවන් මම මේ හුඟක් වෙලාවට මේක මගේ ළඟ තියාගෙන ඉන්න කොළ දෙකක්. මොකද ගොඩක් අය විමසන වෙලාවදී මට මේක හොඳින් පහදලා දෙන්න පුළුවන් නිසා. මේ 1997 සිම්බාබ්වේ රිසර්ව් බැංක් ඔෆ් සිම්බාබ්වේ නිකුත් කරන ලද සිම්බාබ්වේ ඩොලර් 10ක නෝට්ටුවක්. එතකොට මේ නෝට්ටුවෙන් මම 1998 සිම්බාබ්වේ නිල මුදල් ඒකකය සිම්බාබ්වේ ඩොලර්. එතකොට මේ 1998 99 2000 වගේ කාලෙදී මේ ඩොලර් 10 නෝට්ටුව වියදම් කරලා අඩු ගානේ 3-4 දිනකට කෑම වේලක්වත් ගන්න පුළුවන් තත්ත්වෙ තිබුණා එදා. ඒ වෙනකොට විනිමය අනුපාතය තිබුණේ. විනිමය අනුපාතය මට හරියටම මතක නැහැ. මම එතකොට බොට්ස්වානාවල තමයි කටයුතු කළේ. එතකොට අපි එහි විදේශ මුදල් ඒකක තමයි පූලා. එතකොට මේ අපි පූලා එකක් අරන් ගියොත් පූලා එකකට සිම්බාබ්වේ ඩොලර් 15ක් වගේ ගාණක් අපිට ගන්න පුළුවන්. එතකොට ඒ 1999 2000 වගේ කාලේ. එතකොට මේ තියෙන නෝට්ටුව සිම්බාබ්වේ ඩොලර් බිලියන 10ක නෝට්ටුවක්. ඩොලර් බිලියන 10ක්. එතකොට අවුරුදු 8ක් වගේ කාලයක් තුලදී මේක නිකුත් කරලා තියෙන කොයි කාලෙද? මේක නිකුත් කරලා තියෙන්නේ 2008. එතකොට අවුරුදු 8ක් තුල මේ ඩොලර් 10ට 3-4 දිනකට ගිහිල්ලා කෑම වේලක් කන්න පුළුවන් තත්ත්වයේ ඉඳලා ඩොලර් බිලියන 10ක් අරන් ගිහිල්ලත් එක්කෙනෙකුට කෑම කන්න බැරි තත්ත්වයට මුදල් ඒකකේ පහළට වැටුණා. එතකොට අන්න නියම බංකොලොත් වීමේ ස්වභාවය. එතකොට ඊටත් පස්සට ගියොත් මේක නිකුත් කරන 2008 2012 2013 15 වෙනකොට මේ මුදල් ඒකකයේ භාවිතයෙන් ඉවත් වෙනවා. ඒ කියන්නේ මුදල් ඒකකයක් නැති බවට පත් වෙනවා. රටේ මුදල් ඒකකයට පිළිගැනීමක් නැති වෙනවා. අන්න ඒ தත්ත්වයට වෙනකන් ආර්ථිකයක් වැටෙන්න පුළුවන්. එහෙම වුණාම ඇත්තටම ඒ ආර්ථිකය බංකොලොත් තමයි. ඉතින් ඔබතුමා අහපු ප්‍රශ්නෙට ආපහු ගියොත් අද ලංකාව බංකොලොත් කියලා කාට හරි ආගී කරන්න පුළුවන් නැත්නම් විවාද කරන්න පුළුවන් ණය ගෙවන්න බෑ නේද කියලා. නමුත් ණය ගෙවීමට නොහැකි වීම ඕනම කෙනෙකුට වෙන්න පුළුවන්.
පුද්ගලයෙකුට උනත් දැන් කොවිඩ් කාලේ ආදායම් නැති නිසා ණය වාරික සහ පොලි ගෙවන්න බෑ. එතකොට ඒ වෙනුවෙන් කාල පරිච්ඡේදයක් ලැබෙනවා. ඒක ශ්‍රී ලංකා මහා බැංකුවත් ලබා දුන්නා. ව්‍යාපාර වලටත් එහෙමයි. ගෙවන්න බැරි අවස්ථාවලදී අපි බැංකුව වලට ගිහිල්ලා ඒ පිළිබඳව කතා බහ කරලා අපි යම්කිසි කාල පරිච්ඡේදයක් ඉල්ල ගන්නවා. නැවත ඒ ගෙවීමේ හැකියාවට ළඟා වෙන තුරු. ඒතර ලංකාවත් අද ඇවිල්ලා තියෙන්නේ ඒ අවස්ථාව. ඒකයි අපි දැන් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යන්න ඕන කියන එක කතා කරන්නේ. නමුත් තියෙන බරපතල ප්‍රශ්නේ තමයි එහෙම ප්‍රතිව්‍යුහකරණය කරන ගමන් උදාහරණයක් විදිහට ව්‍යාපාරයක් ගත්තොත් ව්‍යාපාරයේ සිටින කළමනාකරුවන් ඒ තත්ත්වෙන් මිදෙන්නේ කෙසේද කියන එක ගැන විශ්ලේෂණය කරලා උපායශීලීව කටයුතු කරලා ඒ උපාය මාර්ග හොයාගෙන ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. නමුත් ලංකාවේ රජය තාම එහෙම ක්‍රියාත්මක වන බවක් අපිට පෙනෙන්නේ නැහැ. ඒක ඊටා බරපතල තත්ත්වයක් සහ ඒක ඊටා විශේෂයෙන්ම සලකා බල යුතු කාරණයක් නැති වුණොත් මෙන්න මේ තත්ත්වයටත් අපි යන්න පුළුවන්. ඒක තමයි අපි වළක්වා ගත යුත්තේ. මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් නැවත වතාවක් කතාව වෙනවා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්නට ට්‍රිලියනයක් මුදල් අවශ්‍යයි. මුදල් මුද්‍රණය කරන්න අවශ්‍ය කළ අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මහා බැංකුවේ නිලධාරීන් කෝප් කමිටුවට ගෙනාපු වෙලාවේ එතන අනාවරණය වුණා. මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් හිටපු මහා බැංකු අධිපතිවරයෙක් ප්‍රකාශ කර තිබුණා මුදල් මුද්‍රණය කිරීමෙන් උද්ධමනය සිද්ධ වෙන්නේ නැහැ කියලා. දැන් මේ කාරණා අතර ඔබේ ශේෂ්ත්‍රය මුල්‍ය ශේෂ්ත්‍රය දැන් සිම්බාබ්වෙත් මම හිතන්නේ මුදල් මුද්‍රණය කළා. මුදල් මුද්‍රණය කිරීම නිසා අපිට අත්විඳින්නට සිදුවෙන මේ පළ විපාක අපි බංකොලොත් රාජ්‍යයක් දක්වා යන ගමන ශීඝ්‍ර කරනවාද එහෙම නැත්නම් මොකක්ද අපි එතෙන්ට යන්නේ? ඒක මුදල් මුද්‍රණය කිරීම නිසාම බංකොලොත් භාවයට ළඟා වෙනවා කියලා අපිට තර්කයක් ගේන්න පුළුවන්. නමුත් ඒ එසේමයි කියලා කියන්න බෑ. ඕනම රටක් මුදල් නිකුත් කරනවා. නමුත් ඒ ක්‍රමවේදයේදී බලන්නේ මුදල් නිකුත් කළ හැකි නැත්නම් මුද්‍රණය කළ හැකි ප්‍රමාණය ගණනය කිරීම මහ බැංකුවට කරන්න පුළුවන්. දළදේශීය නිෂ්පාදනයට එකතු වන අගය කොච්චර ප්‍රමාණයක් ඒක ඉහළ තියෙනවද වගේ කරුණු මත මුදල් ප්‍රමාණයක් වැඩිපුර මේ වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දෙන්න ළඟ තියෙන්නේ පිටි කිලෝ 10ක් නම් ඔයා ළඟ තියෙන්නේ රුපියල් 10යි මගේ ළඟ තියෙන්නේ රුපියල් 10යි නම් පිටි කිලෝ 10 වෙනුවෙන් අපි දෙන්නටම දෙන්න පුළුවන් උපරිම අගය රුපියල් 20යි. හැබැයි අපි දෙන්න ළඟ තියෙනවා නම් රුපියල් 20000 කොළ මිටි දෙකක්. 10 කොළ 20යි මගේ ළඟ 10 කොළ 20යි. එතකොට ඒ කිරි නැත්නම් පිටි කිලෝ 10 වෙනුවෙන්ම අපිට වේදම් කරන්න පුළුවන් රුපියල් 20000ක්. ඉතින් ඒ විදිහට මුදල් නිකුත් කිරීම අර තියෙන භාණ්ඩා සේවා ප්‍රමාණය ඉහළ නොයන වෙලාවකදී ඊට වඩා අධිවේගයකින් මුදල් නිකුත් කිරීම නැත්නම් මුද්‍රණය කළොත් අනිවාර්යයෙන්ම මේ තත්ත්වයට අර සිම්බාබ්වේ කියපු තත්ත්වයට අපිට යන්න පුළුවන්. නමුත් මුදල් නිකුත් කිරීමම නිසා බංකොලොත් භාවයට එන්න වෙයි නැත්නම් බංකොලොත් භාවයට යනවා කියන එක ඒක සාපේක්ෂිත වශයෙන් තමයි ගන්න ඕන. අපි කොච්චර භාණ්ඩා සේවා ප්‍රමාණයක් රටේ නිපද වෙනවාද කියන එක මත. නමුත් දැන් තියෙන තත්ත්වය අපි විශ්ලේෂණය කරලා බැලුවොත් දකින තත්ත්වය තමයි රජයේ ආදායම මේ අවුරුද්දේ එස්ටිමේට් කරපු ගානට වඩා අඩු වෙලා ට්‍රිලියන 1.6යි. වියදම ට්‍රිලියන 4යි. වෙනස ට්‍රිලියන 2.4යි. එතකොට අපිට පේනවා මේ පිළිබඳව විශාල අසමතුලිතතාවයක් තියෙනවා. ඉතින් මේ අසමතුලිතතාවය සම්පූර්ණයෙන්ම මුදල් මුද්‍රණය කිරීමෙන් පියවා ගන්න ගියොත් මේ තත්ත්වයට අපි ළඟා වෙන්න පුළුවන්.
සාකච්ඡා කරමින් ඉන්නේ ලංකාවේ මේ අර්බුදයට හේතු වන කරුණු කාරණා සම්බන්ධයෙන්. ඒතර මුල්ලේ විනය කියන එක. ඒ වනත්තා මුල්ලේ කළමනාකරණය කියන කාරණා සම්බන්ධයෙන් අපිට අද සාකච්ඡා කරන්න ලැබෙනවා. ප්‍රශාන්ත අබේකෝන් ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රාමාණිකයෙක්. ඒ වගේම ඔහු දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ලැබුවේ. මම කැමති ප්‍රශාන්තවෙන් දැනගන්න අපිට මේ අරගල භූමියේත් මේ අරගල කරන තරුණ තරුණියන්ගෙත් එක ඉල්ලීමක් තමයි විගණනය සඳහා ක්‍රමවේදයක් අවශ්‍යයි කියන කාරණය. ඔවුන් 225ම එපා කියන්නේ 225ම පිළිබඳ තියෙන අවිශ්වාසය මත. එතකොට දැන් ඔබ සඳහන් කළ කාරණයට අනුව අපි මේ අර්බුදයෙන් ගොඩ එන්නටම් පළවෙනි දේ තමයි අපි මුල්ලේ කළමනාකරණ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වන්නට වෙනවා. ඒ වගේම විනිවිදභාවය සම්බන්ධයෙන් අපිට අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. හැබැයි මැතිවරණවලදී අපේ රටේ මේ තත්ත්වය වෙනස් වෙනවා. අපි මේ වංජනකයන් කියන අයම නැවත බලයට එන්නට පුළුවන්. එතකොට අපි කොහොමද මේ කාරණා විනය සම්බන්ධයෙන් කළමනාකරණ සම්බන්ධයෙන් මේ වෙච්චි වැරදි හදාගෙන වෙනස් තැනකට යන්නේ කොහොමද මේ පැරණි කණ්ඩායම සංගමවල. ඒ කියන්නේ අර කියනවානේ මේ පරණ වයින් බෝතලයට අලුත් වයින් දාන කතාවක්. ඒ වගේ දැන් අපිට පුළුවන් ද අපේක්ෂා සහගත වෙන්න මේ තත්ත්වය වෙනස් කරගන්න? ඔව්. පළමුවෙන්ම මම සඳහන් කරන්න කැමතියි ඔබ අවසාන වශයෙන්ම මතු කරපු කාරණේ මේ ඉන්න පරණ කට්ටියවත් එක්කම මේ ගමන යයිද කියන එක. පසුගිය අවුරුදු 25-30 වගේ ගත්තොත් අපිට එහෙම ප්‍රවණතාවයක් පේනවා. නමුත් මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි ඉදිරියේදී වෙනස් වෙයි කියලා. එසේ වෙනස් වීමට අපි හිතනවා සිවිල් සමාජයේ විදිහට පෞද්ගලිකව අපි මැදිහත් විය යුතුයි කියලා. මොකද ඔබතුමා ඔය ප්‍රශ්නේ අහන්නේ ඒ පිළිබඳව ඇති අගුණ දකින නිසා. එතකොට ඒ අගුණ නම් ඒ පුද්ගලයා එතන නොසුදුසුයි නම් අපිට බයක් තිබෙනවා නම් ඒ පුද්ගලයාම මේ බැට්නේ කරන් යයි කියලා ඉදිරියේදීත් ඒ අවස්ථාව මගහරින විදිහක් ගැනත් අපිට හිතන්න වෙනවා. ඒ වෙනුවෙන් අපි කටයුතු කරන්න වෙනවා. එතකොට මම හිතනවා අපි ඒක වෙනස් කළ යුතුයි. එහෙම වෙනවා නම් එහෙම වෙනස් කිරීම සඳහා අපි දායක වෙ යුතුයි කියලා. අනිත් කාරණේ තමයි මත කරපු අරගලකරුවන් ඉල්ලා සිටින විගණනය. අරගලකරුවන් ඉල්ලා සිටින විගණනය හුඟක් වෙලාවට එල්ල වෙන්නේ මේ දේශපාලන සහ අනිකුත් දූෂිත නිලධාරීන් උපයාගත් ධනය පිළිබඳව හිතලා. එතකොට එහෙම විගණනයක් කරන්න පුළුවන්. නමුත් ඔබේ ඊළඟ කොටස තියෙන්නේ ප්‍රශ්නේ ඉදිරියේදී විනයක් ඇති කරගන්නේ කෙසේද? නිසි කළමනාකරණයක් ඇති කරගන්නේ කෙසේද? විනිවිදභාවයක්, පාරිශුද්ධභාවයක් අපි මේ ක්‍රමවේදයට ගේන්නේ කොහොමද කියලා. එතකොට අපි බැලුවොත් මේ මූල්‍ය කළමනාකරණය හරි පැත්තට ගන්නේ කොහොමද කියන එක. දැන් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ සිම්බාබ්වේ නැත්තම් මැලේසියාව වගේ රටවල් වලට ඒ ක්‍රමවේදය වෙනස් කරන්න හිතුනේ සහ වෙනස් කළේ ඒ නිසි මූල්‍ය කළමනාකරණය රාජ්‍ය පද්ධතිය තුළට ගෙන ඒම කියන අවශ්‍යතාවය දැකපු නිසා. අපි ඒ වෙලාවේ තර්කානුකූලව නැත්තම් තර්කයක් වශයෙන් ඒක ඉදිරිපත් කරාට අපිට ඒ පිළිබඳව තිබ්බ අවශ්‍යතාවය දැක්කේ නැහැ. නමුත් අද අපි මේ තත්ත්වයට ආවට පස්සේ ඒකේ අවශ්‍යතාවය අපි දැකලා තියෙනවා. ඒක නිසා අපිට කරන්න තියෙන දේ තමයි මේ මූල්‍ය පරිපාලනයට අත්‍යවශ්‍යම වන අයවැය සාමාන්‍යයෙන් කියන්නේ බජටරි කන්ට්‍රෝල් කියලා. කන්ට්‍රෝල් කියන එකේ තේරුම පාලනයක්.
එතකොට මේ පාලනයක් අපි ළඟ තිබුණේ නැහැ. අපි ළඟ තිබ්බේ අයවැයක් සදා ගැනීම සහ මුදල් වෙන් කර ගැනීමේ ක්‍රියාවලියක් විතරයි. ඒකට මේ පාලනයට අයිති කොටස තියෙන්න ඕන. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර මුදල් ලබා දෙනකොට යම්කිසි වගවීමක් අනිත් පැත්තෙන් අපි ගන්න ඕන මේ මුදල් වෙනුවෙන් මොනවද කළ යුතු දේවල් මේ ප්‍රතිඵල ලබා දීම සඳහා. එතකොට එහෙම වගවීමක් දුන්නොත් නැත්තම් අපි කාර්ය සාධක givisුමක් අත්සන් කරොත් පාර්ලිමේන්තුවේ සිටින ප්‍රධාන පුද්ගලයෝ සහ ඇමති සහ ලේකම් සහ අනිකුත් නිලධාරීන් එතකොට ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. ඒ වගේ මුළු අයවැය ක්‍රමයම අපි වෙනස් කරගන්න වෙනවා. විනිවිදභාවයේ විදිහට අපිට කතා කරන්න වෙනවා මේ තොරතුරු බොහොම නිදහසේ මහජනතාවට ගලා යන ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. වෙන රටවල් එහෙම නිර්මාණය කරනවා. නිර්මාණය වෙලා තියෙනවා. එතකොට වියදම් වෙනකොට සාමාන්‍යයෙන් මේ අද තියෙන තාක්ෂණයත් එක්ක අපිට යම් කිසි තොරතුරු ප්‍රමාණයක් මහජනතාව විදිහට දැනගන්න පුළුවන්කම ලැබෙනවා. සියලුම තොරතුරු නෙවෙයි. මොකද එහෙමනම් ඉතින් මේ රජයේ තියෙනවනේ යම් කිසි කාර්යාල පවත්වාගෙන යනකොට අපිට දෙන්න පුළුවන් තොරතුරු සහ ඒ වගේ ලබා දිය යුතු තොරතුරු මහජනතාවට ලබා දීම තුලින් විනිවිදභාවය ගේන්න පුළුවන්. එතකොට ඒක ගැනීම සඳහා අපි කටයුතු කරන්න ඕන. අයවැය පාලනය තුළ අපිට මගවරණ කොටස ගේන්න කටයුතු කරන්න ඕන. ඊළඟට මේක පාලනයේ අනිත් කොටස් දෙක තමයි මේ රාජ්‍ය විගණනය සහ අනිකුත් පාර්ලිමේන්තුවල තියෙන කෝප් කමිටු වගේ දේවල්. එතකොට විගණනය ගත්තොත් විගණනය ඇතුළට අපි එක්කාසු කරන්න ඕන මූල්‍ය විගණනයට අමතරව ප්‍රතිඵල නැත්නම් කාර්ය සාධන පිළිබඳව කොටසකුත් විගණනයට ඇතුළත් කරන්න ඕන. ඇත්තටම මේ මුදල් වියදම් කිරීම තුළින් අපේක්ෂා කරපු ප්‍රතිඵල ලැබිලා තියෙනවද කියන කොටස. කෝප් කමිටු වගේ දේවල් කමිටු වලට අපිට තව තවත් බලතල ලබා දෙන්න ඕන. නීතිමය බලතල යම්කිසි දැන් ඊයේ කතා කරා වගේ යම්කිසි කෙනෙක් අර බැංකුවල කතා කරා මහ බැංකුවේ ඊයේ කෝප් කමිටු ඉදිරියට ගියා. ඒ වගේ කාරණාවලදී නීතිමය පියවර ගන්න පුළුවන් අවස්ථාවක් අපිට ඒගොල්ලන්ට ලබා දෙන්න. එතකොට අර පාලනය කෙනෙක් ගන්න පුළුවන් විනිවිදභාවයත් අපිට ඇති කරන්න පුළුවන්. දැන් දඩුවම් ක්‍රියාවලියක් සම්බන්ධනොත් අපේක්ෂාවක් තිබෙනවා. උන්න දඩුවම් කළ යුතු කියන කාරණය. මේ මොහොතේ රාජ්‍ය නිලධාරීන් නුත් මං හිතන්නේ මේ අපි වෙනසක් වෙනව නම් ඒකට සුදුසුම් වෙන්නට ඕන. සූදානම් වෙන්නට ඕන. රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් රටේ තිබෙන චිත්‍රය තරම්ම හොඳ නෑ. හැමදෙනාම නෙවෙයි. නමුත් යම් ප්‍රමාණයක් සම්බන්ධයෙන් තිබෙන්නේ හොඳ චිත්‍රයක් නෙවෙයි. රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම කුමක් විය යුතුද කියන කාරණා සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. බොහෝ රාජ්‍ය නිලධාරීන් ඇත්තටම අවංකව කටයුතු කරන්න සූදානම් කොටසක් තමයි අපේ රාජ්‍ය සේවයේ ඉන්න විදිහට මම දකින්නේ. මම මුගක් දෙනෙක් එක කටයුතු කරලා තියෙනවා. එහෙම තත්ත්වයක් තමයි මට පේන්නේ. නමුත් මේ දේශපාලනීකරණයට භාජනය කිරීම නිසා දේශපාලන බලවේග තුලින් එන බලපෑම් වලින් මිදෙන්න බැරි තරමටම ඒ බලපෑම් බරපතල සහ ප්‍රවේගකාරී නිසා යම් කිසි තැනකට ගෙනල්ලා තියෙනවා ඒ රාජ්‍ය නිලධාරීන්ට උනත් නිදහසේ වැඩ කටයුතු කරගෙන යන්න බැරි නොවන තත්ත්වයකට. ඒ තත්ත්වය මං හිතනවා මගහැරෙයි කියලා අර මම කියපු අයවැය සඳහා වූ පාලනය සඳහා වූ කොටස් ටික නීතිමය වශයෙන්ම අපි ඒ ටික සකස් කරොත්. එතකොට අමාත්‍යවරයා උනත් ඒ ප්‍රතිඵල ලබා දීම සඳහා නීතියෙන් බැඳී සිටිනවා. ඒක තමයි අර ගිවිසුම මම කිව්වේ. සමහර රටවල එහෙම ගිවිසුමක් හදලා තියෙනවා. මගේ ළඟ ඒ වගේ ආකෘති පවා තියෙනවා. අපි තමයි ඒව සමහර වෙලාවට සකස් කරලා දුන්නේ. ඒ වගේ තත්ත්වයක් තුළදී මේ රාජ්‍ය නිලධාරීන්ට නිදහසේ කටයුතු කිරීමේ අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ට තවත් කාර්යභාරයක් පැවරලා තියෙනවා. ඒ ආයතන වලින් සිදුවිය යුතු සේවාවන් ඇත්ත වශයෙන්ම වෙනවද කියලා බලලා ඒ වෙනුවෙන් තම කණ්ඩායම යොමු කරන්න. මොකද මුදල් පාලනයෙන් විතරක් අපිට මේ තත්ත්වෙන් මිදෙන්න අමාරුයි.
මේ තත්ත්වයෙන් මිදෙන්න නම් අපි මේ අපිට අවශ්‍ය කරන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සාමූහිකව යොමු වෙන්න ඕන. එතකොට මුදල් කළමනාකරණය පිළිබඳව යොමු වෙනවා වගේම ප්‍රතිඵල කළමනාකරණය පිළිබඳවත් මේ රාජ්‍ය නිලධාරීන්ට යොමු වෙන්න වෙනවා. ඒගොල්ලන්ට හෘද අංගමව නැත්තම් තම හෘද සාක්ෂියට අනුකූලව කටයුතු කරන්න පුරුදු වෙන්න වෙනවා. එහෙම කවුරු හරි කෙනෙක් දෙන්නෙක් හරි ඉන්නවනම් සහ එහෙම දෙයක් වුණොත් දූෂණයක් හෝ වංචාවක් හෝ වුණොත් ඒ පිළිබඳව දැනුම් දීමක්. ඒ පිළිබඳව ඒ ප්‍රවෘත්තිය සමාජයට ලබා දීම වසන් නොකර රාජ්‍ය නිලධාරීන් කරොත් අපි හිතනවා මේ ඔය දූෂණය වංචාව කියන කොටස අපිට ඉක්මනින්ම අයින් කරන්න පුළුවන් වෙයි කියලා මේ අපේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තුල. අපි අද සාකච්ඡා කරන්නේ අපිට වැරදුනේ කොතනද කියන කාරණය. වරලත් ගණකාධිකාරී ප්‍රසන්ත අබේකෝන් මැතිතුමා තමයි අපිත් අද සාකච්ඡාවට එකතු වුණේ. මම හිතන්නේ තාම වැදගත් කාරණා කිහිපයක් එතුමා මතු කළා. මුල්‍ය විනය සහ විනෝදභාවය සහ කළමනාකරණ සම්බන්ධයෙන් එතුමා දේශීය සහ විදේශීය අත්දැකීම් ඇති නිලධාරියෙක්. ඒ වගේම එතුමා මේ රට මේ තත්ත්වෙන් මුදවා ගන්න අවශ්‍යයි කියන සංකල්පයේ ඉඳගෙන ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් මේ මොහොතේත් කරමින් සිවිල් පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නිලධාරියෙක්. වගේම මේ රට අලුත් තැනකට යන්නට නම් මේ රටේ සියලු දෙනාම විශාල කැපකිරීමක් කරන්නට අවශ්‍යයි කියන අදහසේ සිටින නිලධාරියෙක්. ඉතින් අපි මේ මොහොතේ සඳ ටීවී නාලිකාව වෙනුවෙන් අපි එතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.